විශේෂයෙන්ම අපි දන්නවා මාර්තු මාසයේ දෙවනිදා පාර්ලිමේන්තු විසිරුව හැරෙයා. අනතුරුව අප්‍රේල් මාසයේ 25 වෙනිදාට මැතිවරණයට දින නියම කොට තිබුණා. නමුත් අපේ රටේ ඇතු කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මැතිවරණයේ දිනේ කල් තැබීමකට භාජනය වුණා. එෙහිදී විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුවේ සමස්ත සැලසුම් බවට පත් වී තිබුණේ මල මිනීමතින් හෝ තමන්ගේ සාහසික බල වමනාව ඉටු කර ගැනීම වෙනුවෙන් අප්‍රේල් මාසයේ 25 වෙනිදා මැතිවරණ පැවැත්වීම. නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් නොමැති බවත් ඒ වගේම මැතිවරණය සඳහා ජනතාව බිලි නොදිය යුතු බවත් කියන ස්ථාවරය මත මැතිවරණ කල්තබනු ලැබුවා. අනතුරුව අධිකරණයේදී මැතිවරණ කොමිෂන් සභාව කරුණු දක්වමින් පෙන්වා දී තිබුණා මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දෙන මාර්ගෝපදේශයන් සහ පැවැත්විය හැකි බව ලබා දෙන නිර්දේශයන් මත මැතිවරණය පවත්වන සූදානම් බව. ඒ අනුව එම නිර්දේශයන් ලබා දී සති 9ත් 11ත් අතර කාලයකදී මැතිවරණ පවත්වන්න සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් සහභාගී වූ නීතිඥ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අපිට උපකල්පනය කළ හැකි අගෝස්තු මාසයේ මැද භාගයේ මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වුවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා මෙම සතිය ඇතුළත නිශ්චිත වශයෙන් දිනේ ප්‍රකාශයට පත් කරන බව. අපි විශ්වාස කරනවා මාර්තු මාසයේ දෙවෙනිදාගෙන් ඉඳන් ගත වෙච්ච කාල පරිච්ඡේදය අපේ රටේ පාර්ලිමේන්තුවක් නොමැති තත්ත්වයක් ඇතුලේ තමයි රට පාලනය වෙමින් තිබෙන්නේ. අපි දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වී තිබෙන්නේ අධිකරණය, විධායකය, පාර්ලිමේන්තුව කියන ප්‍රධාන ආයතන තුනේ අඛණ්ඩතාවය මත. මුළු ව්‍යවස්ථාවේ සමස්තය ඒක. ඒ නිසා තමයි යම් මේකින් ජනාධිපතිවරයෙක් ඝාතනය වුණොත් ඒ විගස අගමැතිවරයා ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. එහි අරමුණ තමයි විධායකයේ අඛණ්ඩතාවය රැකීම. සාමාන්‍ය සෑම මැතිවරණයක්ම එහි කාලය ඉක්මුවාට පසුව තමයි පවත්වන්නේ. හැබැයි ජනාධිපති ධූරය පවත්වන්නේ කාලය ඉක්මවා යාමට පෙර. එයින් කියන්නේ විධායකයේ අඛණ්ඩතාවය රැකීම ව්‍යවස්ථාවේ කාර්යමුණ. දෙවෙනි ප්‍රධාන අරමුණ තමයි අධිකරණයේ අඛණ්ඩතාවය. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවංශකාර තනතුර කිසිසේත්ම අපේ රටේ පුරප්පාඩුවක් ලෙස පවතින්නේ නැහැ. යම් හේකින් ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාර තනතුරේ පුරප්පාඩුවක් ඇති වුත් ඒ විගස වැඩ බලන අග්‍රවංශකාරවරයෙක් හෝ දිවුරුම් දීමක් සිදු වෙනවා. ඒ අධිකරණයේ අඛණ්ඩතාවය මත. ඒ වගේම තමයි ව්‍යවස්ථාදායකයේ අඛණ්ඩතාවය ව්‍යවස්ථාවය රැකලා තිබෙනවා. ඒ නිසා තමයි නව පාර්ලිමේන්තුව මාස 3ක් කල් ඉක්මවා යාමට පෙර කැඳවිය යුතුයි කියන වගන්තියක් ව්‍යවස්ථාවේ ඇතුළත් වී තිබෙනවා. නමුත් දැන් පෙන්වෙමින් තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩතාවය බිඳ වැටී තිබෙනවා. ඒ වෙනුවට සිදු වී තිබෙන දේ තමයි ඇතගත්තුත් ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂත් අමාත්‍ය ධූර කීපයක වගකීමක් ලෙස චමල් රාජපක්ෂත් ඒ වගේම ජනාධිපතිවරයාගේ විවිධ කාර්ය සාධක බලකායවල ප්‍රධානියෙක් හැටියට බැසිල් රාජපක්ෂත් ඒ කියන්නේ පවුලක් රට පාලනය කරමින් තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හෝ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයන්ට හෝ යටත් පාලනයක් නොවේ. ඒ නිසා කල් නොඉක්මවා මැතිවරණ පැවැත්විය යුතු තිබෙනවා. මොකද ජනතාවගේ ජනවරමකින්
විවස්සාදායක පිහිටුවා ගත යුතු බැවින්. හැබැයි එහිදී අපි අවධාරණය කරන මූලික කරුණු තුනක් තිබෙනවා. එක, මැතිවරණ වෙනුවෙන් මැතිවරණ ක්‍රියාදාමයේ හේතු කොටගෙන අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතුයි. ඒ වගේම මේ මැතිවරණය සඳහා ලක්ෂ ගණනක රාජ්‍ය සේවකයන් මැදිහත් වෙනවා. දැන් අලුතෙන් ගත්ත සෞඛ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමක් පවා මැතිවරණ කොමිසම් සභාව අපේක්ෂා කරනවා. එනිසේම මැතිවරණ මෙහෙයවීම සඳහා මැදිහත් වෙන කිසිදු නිලධාරියෙක්, ඒ ආරක්ෂක නිලධාරී වෙන්න පුළුවන්, සෞඛ්‍ය නිලධාරී වෙන්න පුළුවන්, පරිපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, මේ සෑම නිලධාරියෙක්ම ජීවිත අනතුරටපත් නොවිය යුතුයි මැතිවරණ හේතු කොටගෙන. තුන්වෙනි කරුණ, දේශපාලන ව්‍යාපාරයන්ට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාම සඳහා සාධාරණ වටපිටාවක් නිර්මාණය විය යුතුයි. ඒ මූලික කොන්දේසි තුනට යටත්ව මැතිවරණ කොමිසම් සභාව විසින් අධිකරණයට දැනුම් දුන් පරිදි අගෝස්තු මාසයේ මැතිවරණ පැවැත්විය යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඒ තව දුරටත් කල් නොයා යුතුයි. මේ මැතිවරණයේදී අපි හිතනවා ජාතික ජනබලවේගයේ ලෙස අපි ප්‍රබලතම කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම මේ මැතිවරණයේ සුවිශේෂී වාතාවරණයක් යටතේ පළමු එක තමයි ආණ්ඩුව බලයට පත් වී මාස 6කට වැඩි කාලයක් ගත වූාට පසුව තමයි මේ මැතිවරණය එන්නේ. නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගන්න තමන්ගේ සාම්ප්‍රදායික ඡන්දදායකයාට අමතරව විශාල සමාජ තීරු දායකත්වයේ සපයා තිබෙනවා. කියන්නේ සාම්ප්‍රදායික රාජපක්ෂ කඳවුරේ පාක්ෂිකයාට එහා ගියපු යම් සමාජ තීරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව කර ගැනීම සඳහා මැදිහත් වී තිබෙනවා, ක්‍රියාකාරී වී තිබෙනවා, ඡන්ද ප්‍රකාශයට පත් කොට තිබෙනවා. හැබැයි මාස 6ක් ඉක්මවා යාමට පෙර ඒ සමාජ තීරුන් වෙත, සමාජ කණ්ඩායම් වෙත ලබා දෙන ලද එකඟතාවයන් සහ පොරොන්දු සියල්ල අලිය මුළු කෙළ පිටක්සේ විසිකොට තිබෙනවා. බලන්න. පළමුවෙන්ම කිව්වා ඕ රාජ්‍ය පාලනයේදී මැදිහත් කරගන්නේ ඒ ශේස්ත්‍රවලට අත්දැකීම් තිබෙන, විශේෂඥ ඥානය තිබෙන කණ්ඩායම් මේ කිව් ප්‍රකාශයක් කරා. හැබැයි රාජ්‍ය ආයතන සභාපති ධූර අධ්‍යක්ෂක මණ්ඩල පිරවීම් බලපුවාම වැඩි පංගුවක් තිබෙන්නේ පැරණි පන්නේම කණ්ඩායම්. සමහර දූෂිත යෝජනා තිබෙනවා, සමහරට අපරාධ චෝදනා තිබෙනවා. මෙවැනි කණ්ඩායම් වලින් තමයි රාජ්‍ය ආයතන පිරෙව්වේ. එනිසා යම් සමාජ කණ්ඩායමක් අපේක්ෂා කරා නම් ජනාධිපතිවරණයේදී මේ රටේ රාජ්‍ය ආයතන මෙහෙවීම සඳහා එහිට සාක්ෂිතාවයක් තිබෙන, ඒ පිළිබඳ නිපුණතාවයක් තිබෙන කණ්ඩායම් හරහා මේ ආයතන පාලනය විය යුතුයි කියලා එය අද මිත්‍යාව බවට පත් වී තිබෙනවා. ඒ වගේම යම් ආර්ථික සහන ප්‍රමාණයක් අපේක්ෂා කරා. එහෙම සමාජ කණ්ඩායම් මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කරා. ඔවුන් ඔබ දකින්න තිය අර මා දැක්ක එක කතිකෙක් වේදිකාවකදී ලබා දෙනවා යයි කියන පොරොන්දු ලැයිස්තුව දිහා බලපුවා. කැබිනි මව්වරුන්ට ආහාර, ලදරුවන්ට කිරිපිටි, ගෙදරට අඩු මිලට ගෑස්. මේ මට මේක බලපුවාම පේන්නේ මේ ගෙදර කුස්සියට ඇවිල්ලා උයලා පියලා දෙන්නේ නැතිව අනිත් ඔක්කොම කරලා දෙනවා කියලා. එහෙම සමාජ තීරුවක් ආමන්ත්‍රණය කරා. හැබැයි මොකද වී තිබෙන්නේ? ඒ ආර්ථික බලාපොරොත්තු සහිතව මේ පාලන ගොඩනගා ගන්නා ලද සමාජ තීරුන් වල අපේක්ෂාව බිඳ වැටී තිබෙනවා. දැන් ඒකට හේතු කරන්න හදනවා මොකද්ද? කොරෝනා වසංගත තත්ත්වය. එහෙම නෙවෙයි. ජනවාරි මාසේ තමයි විශ්‍රාම වැටුප නතර කරේ වැඩි කිරීමට නියමිත තිබුණා. ජනවාරි මාසේ තමයි රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් සහ ඒ විධායක නිලධාරීන්ට ලබා දෙන්න තිබුණු රුපියල් 15000 නතර කරේ. මාර්තු 1 සිට තමයි
වත්තේ වැඩ කරන කම්කරුවන් සඳහා වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දෙන්න එකඟතාවය පළ කරේ. ඒ සියල්ල බිඳවට්ටවා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. කොරෝනා වසංගතයේ ඇතුළේ අද මොකද වී තිබෙන්නේ? 5000 ලබා දීමේදී ඒ වගේම ආර්ථික විශාල සමාජ තීරු කඩාවැටීමට ලක් වී තිබෙනවා. ඔවුන්ගේ ජීවිතය ගොඩ නැන්වීමේදී අසාර්ථක භාවයක් පෙන්වන්නට තිබෙනවා. අවසානයේදී ආණ්ඩුව කුස්සිය වටකොට බදු ගහන ප්‍රතිපත්තියකට ඇවිල්ලා තිබෙනවා. කුස්සියට ගිහිල්ලා රාක්කේ දිහා බැලුවොත් අපිට පේනවා මිරිස් කුඩු, කහ කුඩු, සුදු ලූණු, ලූණු, සීනි, පරිප්පු, සැමන්ටින් එකක් දෙකක්. ඒවා පෙවුනට ඇත්තටම තියෙන රාක්කයද බඩු නෙවෙයි බදු. මේකයි ගහලා තියෙන්නේ. ඒ නිසා ආර්ථික යම් ප්‍රතිලාභයක් අපේක්ෂා කරපු සමාජ කණ්ඩායමක් තිබුණා නම් ඒ සමාජ කණ්ඩායමත් ආණ්ඩුව කරේ අප්‍රසාදයට පත් වී තිබෙනවා. ඒ වගේම තව සමාජ කණ්ඩායමක් අපේක්ෂා කරා රාජපක්ෂ මහත්මයා සමග හිටපු පරණ අපරාධවලට අපචාරයන්ට සම්බන්ධ වූ කණ්ඩායම වෙනුවට නැවුම් කණ්ඩායමක් කරා මේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ගෝඨාභය රාජපක්ෂ නැවුම් ගමනක් යාවි කියන විශාල අපේක්ෂාවක් තිබුණා. පැරණි පන්නේ කණ්ඩායම වෙනුවට නව පන්නේ කණ්ඩායමක් එවි කියලා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී ඡන්දෙ දෙනකොට ගෝඨාභය සමග අලුත් ගමනක් අලුත් පිරිසක් එක කියලා අපේක්ෂා කරා නම් අද සිදු වී තිබෙන දේ තමයි පැරණි ගමන පැරණි කණ්ඩායමත් එක්ක බව දොප්පු වී තිබෙනවා. ඔබ දැක්කොත් සියලු ලේස්තු ගත්තොත් පසුගිය ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම එක වෙලාවකදී හිටපු ජනාධිපතිවරයා හැටියට පරාදුවට පසුව කිව්වා අපි අතින් වැරදි වී සිදු වී තිබෙනවා. අපි හොරකම් කරපු ඇමතිවරු රැක්කා කිව්වා. මම කිව්වා. හැබැයි දැන් ඒකට ඔහු දන්නවා කවුද කියන්නේ ඔහුගේ අතේ තියෙන නැති ෆයිල්. අපි ෆයිල් හැංගුවා හාමුදුරනේ කිව්වා. දැන් අපි දැනගන්න කැමති ඒ චෝදනා ලැබපු කවර හෝ කෙනෙක් ඉවත් කොට ලේස්තු සකස් කරාද කියලා කියන්නේ. එහෙම කරන්නේ. ඒ නිසා පැරණි පන්නේම පැරණි කණ්ඩායමත් එක්කම තමයි මේ ගමන යන්න පටන් ගන්න බව දැන් සංඥාවක් නිකුත් කරමින් තිබුණා. ඒ වගේම අපේ රටේ පරිසරයේ පැත්තෙන් විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබුණා මේ මැතිවරණ එනකොට. නිසා පරිසරයේ ආරක්ෂාව පිළිබඳව විශාල ලෙස බලාපොරොත්තුව සහිත ආණ්ඩුව ගොඩනැගීම සඳහා මැදිහත් වුණා. නමුත් ඇත්ත ගත්තොත් නේද ගල්කිස්සේ වෙරළේ සිට විල්පත්තුව යලි නව ආකාරයෙන් ගැසට් කිරීම, කෝමාරිකා වගා කරන්න දීම, දැන් අඹ වගා කරන්න අක්කර 100ක් අනුරාධපුර පළාතේ මේ තාමත් වනජීවි කලාපයක් වෙන්කොට දීම. ඒ වගේම ගත්තොත් වැලි පර්මිට්, පස් පර්මිට් ඉවත් කිරීම ආදී කරුණු වලින් පෙන්눔 කරමින් තිබෙන්නේ. පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගොඩනගන ලද පාලකයා අද පරිසරයේ ප්‍රධානතම ඝාතකෙක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයේදී ඡන්දෙ ලබා දීමේදී විවිධ අපේක්ෂාවන් කරපු සමාජ තීරු සහ සමාජ කණ්ඩායම් ආණ්ඩු කෙරෙහි අප්‍රසාදයට පත් වී තිබෙනවා. එය මේ මැතිවරණ එක් සාධකයක්. තුනෙන් දෙකක් ගැන මැතුරුවා. අපි දන්නවා තුනෙන් දෙකක් ගන්න බෑ. හරි දෙක ගැන ආයේ. හැබැයි ඒ කියන්නේ 2010 යුද්ධය අවසන් වෙලා ජනාධිපතිවරණයේදී ලක්ෂ 18කට වඩා වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා ඒ තිබුණු මැතිවරණයේදී තුනෙන් දෙකක් ගන්න බැරි වුණා. හැබැයි අපි දන්නවා එදත් තුනෙන් දෙක හදාගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 20 දෙනෙක් රාජපක්ෂ කඳවුරේ දැස් ශක්තිමත් කිරීම කුස්. ඒ නිසා මෙවරත් ඒ අනතුරු තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. මේ පාර්ලිමේන්තුව ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට එම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන මධ්‍යස්ථානය බවට පත් වෙනවා. ජනතාව පීඩාවට පත් වෙනකොට ඒ පීඩාවට එරෙහිව ජනතාවගේ පැත්ත නියෝජනය කරනවා නම් අන්න ඒ සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් කණ්ඩායමක් ජාතික ජනබලවේගයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් තිබෙනවා. පාර්ලිමේන්තුව පිළිබඳව නේද? රටේ කුමන හෝ ව්‍යසනයක් සිද්ධ වුණොත් ජනතාව ඉස්සලම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට වෙනව නම් හොඳයි කියලා. ඒකනේ.
එනිසා මේ පාර්ලිමේන්තුව පිළිබඳ විරෝධයක් තිබෙනවා. ඇයි ඒ විරෝධය? ඒ විරෝධයේ ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙනවා. එකක් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තිගරුක අය නැතිකම. එහෙට පනින මෙහෙට පනින එහෙට විකිනෙන මෙහෙට විකිනෙන එදා බැනලා පහුවදා බදා වැළඳ ගන්න නේද? තීර්ණාත්මක ඡන්දයක් ආවොත් නේද කොටස් වෙළඳ පොළ වගේ ඕනෑම පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පරීක්ෂාවට පත් කරන තීර්ණාත්මක ඡන්දයක් කියන හැමදාම ඔයගොල්ලෝ මාධ්‍යවේදීන් හැටියට දන්නවා කවුරු එහෙට පනින්ද කවුද මෙහෙට පනින්ද කියන සාකච්ඡාවක් ඕනේ. එහෙනම් ප්‍රතිපත්තියක් නැති පාර්ලිමේන්තුවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ප්‍රතිපත්තිගරුක අයගෙන් පුරවන්න අවශ්‍ය නම් ජාතික ජනබලවේගයේ ශක්තිමත් නියෝජනයක් දෙන්න. දෙක මේ පාර්ලිමේන්තුව අසංවරභාවයෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක්. ඒ රටේ දැන් සාමාන්‍යයෙන් ඔවුන්ම කියන්නේ උත්තරීතර ආයතනය කියලානේ. හැබැයි උත්තරීතර ආයතනය කියන එකට සාමාන්‍ය ජනවාහරයේදී ගවමඬුව කියන දක්වා ඇවිල්ලා තිබෙනවා. මේ ඇවිල්ලා තියෙන ගවමඬුවක් මේ කියන තත්ත්වයට ඇවිල්ලා. එයි මේකේ හැසිරීම සමහර අය පී අරගෙන එනවා. සමහර අය මිරිස් කුඩු අරගෙන එනවා. සමහර අය පුටු වලින් ගහ ගන්නවා. ප්‍රධාන ධර්ම ග්‍රන්ථ වලින් ගහ ගන්නවා. නේද? අසභ්‍ය වචනෙන් බැන ගන්නවා. එළි වෙනකම් බුදියනවා ඕකේ. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ අශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව ශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න නම් ජාතික ජනබලවේගයේ ප්‍රබල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. තුන්වෙනි කරුණ මේ පාර්ලිමේන්තුවට විරුද්ධ වෙන්න අපරාධකරුවන්. මේ පාර්ලිමේන්තුව ප්‍රධාන අරක්කු කම්මල් නියෝජිතව පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලංකාවේ ප්‍රධාන බාර්ලිමියම් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන සහල් මාෆියාවට අදාළ අය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන වැලිතොටු පොළවල් වැලි කපන අය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන පස් කපන්න පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන රේස් බුකීකරුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එනිසා මේ පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගෙන් ගහන වෙච්ච මධ්‍යස්ථානය බවට පත් වී තිබෙනවා. අන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. ප්‍රතිපත්තියක් නැති අශිෂ්ටත්වයෙන් පිරුණු අපරාධකරුවන්ගේ තෝතැන්න බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව ප්‍රතිපත්තිගරුක ශිෂ්ට සම්පන්න හොඳ මිනිසුන්ගෙන් බවට පාර්ලිමේන්තුව පත් කරන්න නම් ජාතික ජනබලවේගයේ නියෝජනය ශක්තිමත් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි 6 දෙනෙක් මේ සෑම කරුණකදීම ප්‍රතිපත්තිගරුක භාවයෙන් ශිෂ්ට සම්පන්න භාවයෙන් සහ අපරාධ වලට හවුල් නුවන්ගෙන් කල්පනා කළ බැලුවොත් උඩින්ම ඉන්න කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. එනිසා මේ රටේ ජනතාව කල්පනා කරනවා නම් මේ අශිෂ්ටත්වයේ නේද සාමාන්‍යයෙන් ජනතාව කියන ගවලෙන එහෙම කියන්නේ එය ශිෂ්ට සම්පන්න ආයතන බවට පත් කරන්නම් මේ පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ නියෝජනය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රබලතම කණ්ඩායම අපි සකස් කළා තිබෙනවා. ඒ සඳහා ප්‍රබලතම ජාතික ලැයිස්තුවක් අපි ඉදිරිපත් කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන මැතිවරණ කොමිසම සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශයන්ට අනුරූපී වන පරිදි ශක්තිමත් මැතිවරණ වැඩපිළිවෙලක් අපි සකස් කොට තිබෙනවා. ඒ නිසා අපි මෙම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරනකොට අපි බලයට පත් කිරීමෙන් අපේක්ෂා කරන දේ ඉටු නොවුණු අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙන ජනපජාවට ජනතාව වෙනුවෙන් හඬ නගන්න නැතුව අභ්‍යන්තර ගැටුම් ඇතිවීම නිසා එක්සත් ජාතික පක්ෂය කරේ බිඳ වැටී තිබෙන ජනතාවට අපි ආරාධනා කරනවා නව ගමනකට අවශ්‍ය දොරටු විවෘත කරන්න මෙවර මැතිවරණයේදී ජාතික